දැන් මේ තවත් වෙන අය වගේ මේ උහුවකට තියෙන ප්‍රශ්න අප නිවසට භූමියෙන්ගෙන් සහ මීයන්ගෙන් විශාල හිරිහැර සිදුවේ. එම සතුන් විශාල ලෙස බෝ වී ඇත. ඒ සඳහා හේතු සහ පිළියම ධර්මානුකූල පාදා දෙන්න කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් වලදී අපිට දැනගන්න හුඟා හේතු තියෙනවා. නිකම්ම නෙවෙයි. ඒක හේතුක නෑ මේ ඔක්කොම බහු හේතුකයි. මොදේට හොයලා බැලුවොත් එහෙම අපි කාලා බීලා හිටන් ඔක්කොම කටයුතු කරන හැටි බැලුවොත් පොඩි එකා කාලා බීලා පිඟන් දස් කාලා ගිහින් අඩුවේ ගහලා දාලා යනවා. ඔය පොතෙන්ට හරි දාලා යනවා බල්ලට ගන්න බල්ලට ගන්න. ඊට පස්සේ සිහි බුද්ධියක් නෑ අතු ගාලා දාන එක එතනින් අතු ගාලාගෙන හිටන් කෙලියම දානවා මිදුලට. දැන් මේකේ කරන ක්‍රමයක් තියෙනවා. ආහාර ඇති තැන යමක් පිහිට සබ්බේ සත්තා ආහාරක් පිහිට. මොනවා හෝ මේ සත්‍යයේ ජීවත් වීම ආහාරයක් මුල් කරගෙන. එහෙනම් ඒ ආහාරය එකක් තමයි කබලින්කාර ආහාර කියන්නේ. කෑම වශයෙන් ගන්න ආහාරය එකක්. හුඟා ගෙවල් වල සතුන් බෝ වෙන භූමි බෝ වෙන ප්‍රධාන හේතුව තමයි උන්ට කබලින්කාර ආහාරය දැක්කේ. ඒ කියන්නේ අපි හිතලා බලන්නේ නැහැ. බත්තල ටිකක් අහගෙන දැම්මොත් ඒක අරගෙන ඉවරලා හිටන් අතු ගාලා එළියට දානවා මිසක් කියලා ඉස්සලා මිසක් ඒකත් එක්ක අර වැඩක් නැති භූමි සතුන්ගේ බෝ වීමට කොච්චර කබලින්කාර ආහාරය ආධාරයෙන් උන්ගේ ආහාරයක් දෙයි කියලා අපි දකිමු. මේකත් බොහෝකට පළවෙනි කාරණයක් වෙනවා. හැලිය හොදලා දාන තියෙන දඟුල්ලි ගලකොටට දාන හදැන්ස නිකන් ඉන්නේ. මීය බෝලා තියෙන මොකද? උන් රැටි හැමතැනම ගලක් ගහලා වටේ රවුමි ගිහිලා උන්ට බඩ පිරෙන්න ආහාර දිනා වන විඩාවේ දාපු. දැන් මෙන්න මේ වගේ අපි නොඒක ආකාරයේ සතුන් ගන්න ආහාර. අපි උන්ට මාධ්‍ය හදලා දීලා තියෙනවා අපේ නිරදනස් කරන්න. මේ පළවෙනි කාරණා. මේ වගේ වෙලාවෙදී සත්තු මරණවත් නෙමෙයි. අපි යහපත හදා ගන්න පිළ කරන්න ඕනේ. කෑම ටිකක් දානවා නම් බත් හැටයක් හරි යහවිලු ඉඳි ඈතට විසි කරලා දානවා මිස. එකතු කරලා. ඒක කොයි වෙලාවකවත් තියාගෙන අපි මේ තමන්ගේ ලේසියෙද එළියට මිදුලට විසි කරන්නේ. ඒකෙන් ඔබ වෙන්න එක හේතුවක් නෑ. කාකේ කෙනා දැක්කත් එහෙම කකා ඉන්න මඟුවේ කැලලා එළියට විසි කරලා නිකන් ඉන්න එවෙලෙම දාන්න. පිනක් කරගත්තා කියලා. හැබැයි මොකද වෙන්නේ? ඌ ටිකක් කාලේට යන්න යනවා. ඌට ඕන එකක් කරලා කූපිය අදිනවා ඒක ටික උගේ බිල්ලෝල. දැන් මොකද්ද වෙන්නේ? කූපිය අදින්න වර්ධනය වෙන්න පළවෙනි හේතුවක් වෙනවා. දැන් මේ වගේ ඒවා කොහොම අපි ක්‍රමානුකූලව සුද්ධ ඇතුව පරිසරයේ පවිත්‍රව සබා ගැනීම පළවෙනි කාරණේ වෙනවා. ඔක අපි හිතලා බලන්න නැතිකමයි තියෙන්නේ. බැලුවොත් කොහොම තමයි සිද්ධ වෙන්නේ. දැන් මීයන්ට ගෝවීන්ට අවශ්‍ය කරන්නා වූ පළවෙනි කබලින්කාර ආහාරය සියලු සත්වයම ජීවත් වෙන ජීවිත වර්ධනය කරන පළවෙනි එක ඔතන තිබුණා. ඕක පළවෙනි හේතුව. ඕක ඔතනින් අයින් කරගන්න. අනිත් තමයි ස්පර්ශ ආහාරය. අරක ඔක්කොම බාහිර ලෝකයේ පිළිබඳ භෞතික ආහාර වල එකයි. ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා ආහාර තුනක් තියෙනවා හිතේ. හිත මුල් කරගෙන විහිදෙන ශක්ති විදිහට. ඒවත් අර වගේම ආකර්ෂණයට හේතු වෙනවා. විශ්ව ආකර්ෂණයන් ඊට අනුරූප පැවැත්ම හැදෙනවා. සුත්‍ර විදිහට ජීවත් වෙනවා කියලා කියන්නේ සුත්‍ර ජීවී වෙන්න හේතුව. සුත්‍ර කියන්නේ පහත් ගති. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ පහත් ගති තියෙනවා. සුත්‍ර ගති තියෙනවා. අන්නේ සුත්‍ර ගතියෙන් නිතර ජීවත් වෙන මාර්ගයක් තියෙනවා නම් අපේ මානසිකත්වයේ තුල තියෙන එහෙමනම්. ඒක බොහෝ කොට බලපාන අර වගේ සත්තුගේ ලං වීම. ඒකෙන් අපි අභ්‍යාසය සුද්ධ කරගන්නවා. කබලිකාර ආහාරයෙන් බාහිර පරිසරය සුද්ධ කරගත්තාම ඒකෙන් වේරු නැහැ සුගාදුරට. ඒතර අනික ආකර්ෂණය වෙන්න හේතුවක් තියෙනවා. ආකර්ෂණය වෙනවා ඒක හේතුවකින්. ආකර්ෂණය වෙච්ච එකට ආහාර ලැබීම නිසා කබලිකාර ආහාර ලැබීම නිසා වර්ධනය වෙනවා. මේ පළවෙනි එක අහ කරගත්තාම විශාල මැඩපැත්වීමක් කරගන්න පුළුවන්. ඉතින් ස්පර්ශ කරන්නේ මොනවද? ලෝභ සහගතව නම්, ද්වේෂ සහගතව නම්, මෝහ සහගතව නම් අපි හිතවිලි වලින් ලෝකේ ස්පර්ශ කරන්නේ. ඇහැට පේන, කන්ට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන මේ ආදී දේවල්. ලෝභ සහගතව ස්පර්ශ කරනවා. ස්පර්ශ ආහාරයක් නැගිනවා. ඒ විදිහෙන් ශක්ති විශේෂය අනිකයිර පරිසරය වෙනවා. පහල කරන හිත හැම වෙලේම ඉබත් දේ නිසා හටගත දෝෂය මානසිකත්වයේ එක නම් ඉන්නේ. එහෙමයි ඉන්නවා. ඒකත් අර පරිසරය හදන්න හේතු වෙන විඥාන ආහාර. ඒ වගේම විතරම කල්පනා කරන්න හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුත් පරිහරණයක්. අන්න ඒක බලපාන මනෝ සංචේතන ආහාරවල. ඔන්නේ සතර ආහාර නිසාම සත්‍යයේ පැවැත්ම ඇති වෙනවා, නවත්තන්න පුළුවන්, පවත්වන්න පුළුවන් විදිහ. මේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් උපක්‍රමශීලීව කබලින්කාර ආහාරයෙන් උන්ට අවශ්‍ය කරන්නා වූ ආහාරය එතනින් අයින් කරන්න. මේ පළවෙනි කාරණා.
ඔය ක්ෂුද්‍ර ජීවීන් විතරක් නෙමෙයි යම් කිසි දෙයක අරින්න බැරි අමනුෂ්‍යයෝ ඉන්නවා කියන උනුස්සයල. උන්ටත් ඔය ආහාර හදන්න නැති කරොත් ඉන්න බෑ. ඔක සම්‍යක් ප්‍රයෝගයක් වශයෙන් අපි තේරුම් ගත්තා නම් යක්ෂය භූතය අරගත්ත දැන් කියලා තියෙනවා යම් දැනට ඕක අහ කරන්න පුළුවන් ඔය ආහාර හදන්න අපිට. මේ බැදුම් පිළිසුම් වාගේ දේවල් ගත්තාම බැදලා කරනවා, කුච්චලා කරනවා, බරබර ගාලා කරනවා. දැන් මේවා තමයි අපි තරහ ගියාම කියන්නේ. කතිලක්ෂ. මේ ආහාරයත් අපි දැනගන්න බැදලා ගන්න එකයි, කුච්චලා කරන එකයි, බරබර කරගන්න එකයි. ගතිලක්ෂණය මත කරන්නේ තියෙන ආහාරය සම්පූර්ණ කරගෙන දැනගන්න. දැන් මේ ගතිලක්ෂණ නිසා හත්ුන්ට තවද පරිසරය හැදෙන්නේ. ඔය නොපෙනෙන හත්ව කොටස ඕයන් හද ගන්නවා ආකාශයේ. දෙල්ලට බදලා කාලේ යන්න එපා, පුච්චල කාලේ යන්න එපා. ඔය අමන්ත දෘෂ්ටි වටනවා අපේ ආදී කරන්නේ හරියටම කියනවා. එයා පුරුටු කියනවා. පුරුටු කාලා බුලත් ඉතක් නොකා යන්න එපා කියනවා. ඒ වැඩි අපිට බලවේග ක්‍රියාත්මක වෙනවා. මොකද අර බදලා කරන, පුච්චල කරන, සම්බලා කරන ඒ ගති ලක්ෂණ කෝධයත් එක්කලා මතුවෙච්ච ඒ ගතිය. ඒ ගතියෙන් උපන්නා වූ ලෝක යම්කිසි කොටසක් ඉන්නවා. උන්ට ඒවා ආහාරයක් වෙනවා. අමුසා දිග්ගහිත වෙනත් ඒක හේතු වෙනවා. ඒ අමුසා දිග්ගහිත ගතියවන උඹේ තියෙන සුද්ධ ලක්ෂණය. උන් යම් දෙනෙක් අධිපතිලා ඉන්නකොට උන්ට අවශ්‍ය ගන්ධබ්බ ලෝකයේ උන් ඉන්නවා. උන්ගේ උන්ටයි කියවන්නා වූ ගදදුවල ගදපත්තේ තියෙන ජරාව කාලයේදී ඕවා ප්‍රමාණව ඉන්නේ දැක්කේ. ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පතාරෝවා, ගන්ධබ්බ ඕදිකාවා ආදි වශයෙන් විග්‍රහ කරලා කියන්නේ. උන්ගේ ඉන්න මේ පවුල් වාගේ ජීවත් වෙන කොටස. කොයි පැටවුනුත් ඉන්නවා. උනොත් ඒ જાති ගඳට කැමතියි. ගඳ ගහන කැම වලට කැමතියි. මේ මහයෝ බීලට කාලේ වෙලට පැටවුන්ට තරන්නේ. පැටව කොටිදව ගේ මුළු. උන්ට අවශ්‍ය පරිසරයේ ගෙදර තියෙනවා. ඒ ඉතින් උන්ගේ දාලා යන්නේ නැන්ට මොකද ප්‍රශ්නයක් නැහැ. මොහොතක් ගානේ උන්ට දෙන්නේ ආහාරයක් ගන්න පරිසරයේ වැඩෙනවා. ද්වේෂ භක්ෂක එක්තරා යක්ෂ කොටසක්. මේක කතාවක් තියෙන අපේ බුදුදහමේ. සත්‍යදියෝ සුදක් සභාවට වැඩ ගිය වෙලාව. එක්තරා යක්ෂයෙකුගේ ද්වේෂ භක්ෂක කියලා කියන්නේ දූෂිතාවේ ආහාර කරගත්ත යක්ෂයෙක්. මේ යක්ෂය ඇවිදිනට ඔය පුරු මීයක් වගේ පොඩි එකෙක් වගේ ඇවිදිනට අර ආසනෙකට ඉඳගත්තා. ඉඳගෙන අනිකය වළකට අනිකයන් දේවතාවෝ මොකද මේ ඉඳගෙන ඉන්නේ එක. අපි කවුරුවත් ලඟ වෙන්නේ නැහැ, කිට්ටු වෙන්නේ නැහැ, ගෞරවයෙන් ඉන්නේ අපේ රජුරුවන්ගේ ආසනෙ. මේ යකිකයිද මේක අපේ ආසනෙ ඉන්නවා. කියලා බයින්න පටන් ගත්තා. උඩ පැන හරින ලොකුයි. එන්නේ හැදෙන්නේ. තව බයින්නකොට තව හැදෙන මුළු ආසනෙ එකක් කියලා මහා වුණා. විශාලයක් ඒක. ඊට පස්සේ මොකද කරන්නේ? දේවතාවෝ බය වෙලා ඉන්න නකර දෙන්න කියලා. මෙන්න මෙහෙම එකෙක් ආව. අපි බයිනකොට තව ලොකුනා උඩ බැලුවා. දැන් හරි විශාලයි. මහ ලොකුයි. හරි තේජස් විදිහට ඉන්නවා. ඒ වගේම අක්‍රදේ යොදන්න මේ කෙවන් જાතියක් තේදෙන්නේ. අක්‍රදේ පැත්තක බිමී ඉඳලා. යක්ෂේ වර්ණාව පුටුවත් එකයි විතරක්. ඒ ආසනෙත් එකයි බිමත් එකයි. ඒක බොහොම හදෝදින් බොහොම විලා තියෙනවා. අර යක්ෂයා ටික හොල්ලලා හැම බැලුවා වට මොකද කියන්නේ. යක්ෂේ වර්ණා ආසනෙත් එකයි බිමත් එකයි වර්ණා කිසි වෙනසක් නැහැ. එන්නේ පුංචි උනා. පුංචිලා කුරු විදිහක් කරලා අතුරුදහන්. යන්න ගියා. ඊට පස්සේ සක්‍රදේව කතා කරලා කියන දෙවියන්. ඔය යක්ෂයා ලොකුනේ ඇයි පුංචිලා ගියේ? ද්වේෂය ආහාර කරගෙන යන යක්ෂයෙක් කොයි ඉන්නේ. අනික් කෙනේ ද්වේෂ අදහස් නගනකොට. උන්ගේ ඒ අයගේ ලැබෙන ද්වේෂාක චිත්තාවලිය නැගෙන ශක්තිය තමයි උට ඒක ආකර්ෂණය කරගන්න. ඒකෙන් තමයි බලවත් වෙලා ඉන්නේ. දැන් මෙතෙන්දී ඒ ටික මගින් ළඟට වැළුවා ගියා. ඒ නිසා එන්නේ කිට්ටු වෙලා ගිහින් අර එතන මට ආහාර නැහැ කියලා අතුරුදහන් වෙලා ඉන්නේ. නැත් ද්වේෂ සහගත වන්නා යක්ෂයෙක්ගෙන් බේරෙන්න නම් මෙත්සිතෙන් ජීවත් වෙන්න ද්වේෂ ඉපවිලාප නැගන්න එපා. දැන් මේ අදටත් හොඳ දෙයක් වුණා. එහෙනම් උන්ට ගැළපෙන ආහාරය අපි තුලින් නිපද වෙනවා. හතර ආකාරයෙන් අපි උන්ට ගැළපෙන ආහාර නිපදෙවුවා. උන්ට ඉන්න පරිසරය හැදෙනවා හේතුව හැදෙනවා. ඒ හේතුව හැදෙනකොට මයින් කරන්න බෑ. කවරිකාර ආහාරයෙන් පරිසරය හදනවා නම් උන් ඒ ඇතුලේ ඉන්නවා. ස්පර්ශ ආහාරයෙන් ද්වේෂ සහගතව ස්පර්ශ කළොත්, ලෝභ සහගතව, මෝහ සහගතව අරමුණු ස්පර්ශ කරනවා නම් ස්පර්ශ ආහාරය වුණ නැගේ.
ද්වේෂ හිතකින් යුක්තව, ලෝභ හිතකින්, මෝහ හිතකින් ජීවත් වෙන කටයුතු කරගෙන ඉන්නේ එහෙමනම් විඥාන ආහාරය කොට නැගේ. නිතරම දී කල්පනා කරන්නේ අනුක මොනවා හරි අනුගේ අලුපාඩුවක් ගැන, අනුක දොස් කියන්න වනින්න මේ ආදී දෙයක් නම් නිතරම දුරුච්ච මනසින් නිතරම හිතන්නේ කරන්නේ. මනෝ සංචේතන ආහාර වශයෙන් දුරුච්චදී කොට නැගේ. ඔය තුන් ආකාරයෙන් මානසික වශයෙන් ලෝකෙට සියුම් ආහාරය කොට නැගේ. ඒ සියුම් ආහාරයේ ගෝචරයෙන් සත්‍ය කොටාසේ ඒ හේතුවෙන් එතන පදිංචි වෙනවා. උන්ගේ ආහාරي නිසා. ඊට පස්සේ උන්ගේ ස්වභාවයෙන් අනුකූල වන්නා වූ ඒ ලෝකී ගණී භවන කායදී ගන්ධප්ප කොටාස වෙන පරිහරණය කරනවා. ඒ ගන්ධබ්බය උන්ගේ කඩවුන්ටත් එකලා ගෙනත් දෙනවා උන්ගේ කටේට කන ආහාර. ඒකත් අපිට පේන්නේ නමුත් මඤ්ඤක සමුදු ගඳ එනවා කියනවා. අර පැත්තේ කුණු ගඳක් එනවා කියනවා. මොකද්ද මේ ගඳ? මෙහෙනම් මොකුත් නැහැ පේන හරියට කොහොම මේවා කියනවා මේ. වාද්‍යකින් කියනවා. ඒ උන්ගේ ලෝකෙට ගිනාසුය ගන්න. තනිදල පිළිණු ආහාර කාලා ඉඳන් ඒ පිළිණු ගඳ උන්ට ප්‍රියයි. උන්ගේ ආහාරයක් වෙනවා. අපි දන්නේ නැහැ උන්ගේ එන හැටි. ඒක උන්ගේ චිත්තාකර්ෂණයට ගෝචරලා කර්ම විපාක ඉදි වශයෙන් උන්ට ලැබිලා තියෙනවා ඒක බුදු ගහක්. ඌ යනකොට ගඳ කොට ඔක්කොමගේ පරිසලයක් නේද පස්සෙන් එන. ඒක උන්ට ආහාරය. ඒක ගෙනහම බඩ උඩයි උන්ගේ වාරයාවන්ටයි අපිටම දෙනවා. බලපන් මේ ගේට් නිපැත්තේ එළු ගඳක් එනවනේ මොකද මේ කියලා අහනවා. එළු මුත්‍රා ගඳ එනවා කියන්නේ. විවිධ ගඳ එනවා කියන්නේ. අන්න ඒක මුල. නමුත් අපි ඔක නොපෙන්න ලෝකයක් නිසා දකින්නේ නැහැ ගඳ මොකද්ද කියන්නේ. අන්න එහෙම සකස් වෙනවා. ඊට පස්සේ උඩ පරිසරයේ භෞතික පරිසරයත් ඒ වගේ ඉන්න සත්වෙයින්ට අනුකූල කරලා දෙනවා. ඒතර මේ සතු ආකර්ෂණය වැඩි වෙනවා ඒ වගේ තැන්වල. ඒකෙත් ඒ සිල් කුඹි ආදී වශයෙන් එක එක සතු ඇති වෙන්න පටන් ගන්නවා. ඇති වෙන ලක්ෂණ. අඹු කියන්නේ හිතවත්කම. ගෙදර ඉන්න අය අතරේ එකිනෙකා කෙරේ හිතවත්කමක් නැති වුණා. මේක නම් මට අවඩක් කරයි අසාධාරණයක් කරයි කියන පුහුල් හිතක් ඇති වුණා. මෙන්න මේක කියනවා පුහු අඹු සංකාරය. අඹු කියන හිතවත්කම කෙරෙහි කුහුලක් ඇති වෙනවා. කුකුසක් ඇති වෙනවා. මෙතේ හිතන්න පටන් ගත්තොත් කුහුඹ සංකාර උතන විහිදෙනවා. කවදා හරි මේ සංකාරයෙන් අපිට කවදා හරි කියන සුද්ධ ජීවියෙක් ඒක සුද්ධ ජීවත් වෙන ක්‍රමය. කවදා හරි බැරිලා තිරසංගත වෙලා ගියොත් එහෙම ක්‍රමක්‍රමයෙන් තිරහිලා ගිහිලා සුද්ධ ජීවියෙක් කියලා උපදින්න හේතු වෙනා වූ සංකාරී જાතිය පහළ වෙනවා අපි භූමියක ඉඳන් ඉඳී. කවදා සුද්ධ ජීවියෙක් කියලා උපදින්න තෙල් භූමියක කියලා උපදින්න අපිට හේතු ලැබෙනවා ඒක. එකපාරම යන්නේ නැහැ එතෙන්ට. වඳුරෙක් වෙයි, බල්ලෙක් වෙයි, හාවෙක් වගේ සතෙක් වෙයි, බලලෙක් වගේ සතෙක් වෙයි, ගෙම්බෙක් වෙයි. ඒ ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට බහැලා ගියට පස්සේ බල ගැටියෙක් වෙයි. තවත් එහාට ගියට පස්සේ ඔය මේ එක එක පුංචි හත් වෙලා ඔය පුරා භූ වගේ සත්‍ය දෙනකන් ක්‍රමක්‍රමයෙන් පහින්. ආයතනයක් මේ කල්ප අවසානකම් ගොඩේ ඉඳලා. මේ මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමේදී මේ පල්ලෙහා සත්‍යයන්ට උපදින්න සුද්ධව ජීවත් වෙන සත්‍යයන්ගේ සත්‍යෙට උපදින්න. සුද්ධව ජීවත් වෙච්ච ගති ලක්ෂණයන්ගෙන් හටගත්ත සංකාර මේ පරිසරය හැදෙනට විපාක දෙනවා. ඒ විදිහට තමයි සත්‍ය ඔක්කොම ඉතලමින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් ඇවිදින්න ශරීරාලෝකයෙන් ස්වයං ප්‍රභාලෝකයෙන් හැමතැනම විහිදුවාගත්ත ඒ තමයි අද ඔය ගෙම්බු කූඹි වේයෝ අද එහෙම ඉන්නේ එහෙම තමයි. එහෙම නේද මනස කොටා. ක්‍රමක්‍රමයෙන් දූෂිතාවයන් පත් වෙලා තිරසං වෙලා අර කරගත්ත නිතරම සුද්ධ විදිහට ජීවත් වීමේ විපාක වශයෙන් පල්ලම් බහැලා ගිහලා ආයි මේ කල්පය අවසාන නිකන් උන්ට හොද හිත පහල කරගන්න මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. අර සුද්ධ විදිහටම ගිහිලා ඉන්න මේ කල්ප අවසාන යන කමිටි ඔකේ කීදාවේ කෝඹියේ බැක්ටීරියා වෙන කියන මට්ටමින් ඉඳලා සුද්ධ ජීවින් ඉඳලා ඒක සෛලී සතු වෙලා මෙහෙම ජීවත් වෙලා කාලය ගෙවනවා අනන්ත මැරිමේ. ගොඩේ ඉන්න මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ. සුගතියේ තියෙන මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ. ලෝක විනාශ වෙනවා. ඉතින් එහෙම කොටසක් තමයි අද ලෝකේ විශාල වශයෙන් ඉන්නේ. ඉතින් ඒ වගේ එකතු වෙන්නේ ඊට ගති ලක්ෂණ ආවම ඕන තරම් ඉඳලා එකතු වෙන්න සත්තු විජාතිය. ඉතින් අපි අර ගති ලක්ෂණ පරිසරයේ හදුවාම මානසික පරිසරයේ හැදුවොත් ඔය පරිසරයේ එකතු වෙන්න අර වගේ කෝටි ප්‍රකෝටි ගණන් සත්තු ඉන්නව හැදිච්ච ලක් වෙලා ඉන්නේ. ඔව් එකතු වෙනවා. එකතු වුණාට පස්සේ අපි දන්නේ නැහැ මොකෙන්ද මේ උනේ. ඉතින් අපි නිතරම අපේ මානසිකත්වය සුද්ධ කරගන්න ඕන, පරිසරය සුද්ධ කරගන්න ඕන, ආහාර හතරෙන් නිදහස් වෙන්න. ඔය ආහාර හතරම යම්තනක නැත්නම් ඒ ආහාර හතරෙන් ගෝචර වෙන්නේ. කිසිම සත්‍යයක ඒ අතට ඉඳ හේතු නැහැ. පරිසරේ නැත්නම් ඒ සතා හැදින්නේ නැහැ ඒක. හැදිලා හිටපු යම් සත්ව කොටසක් ඉන්නා ඉක්මනින් වද වෙලා යනවා. මේ ඔය ටික දකින්න. මේ ලෝක සත්‍යයට මෙච්චිත පතරවල යහපතක් කරනවා නම් කොතනපත් වෙන්නේ සතුට මනසක් නැහැ. ඒ ශාන්තිය හද මේ හදන දෙස් කියන හදලා මේ අපි දෙස් කන් කියලා ආදී හදලා දෙන්නේ.
දැන් අපිට කරන් තියෙන්නේ අපේ මානසිකත්වය හදාගන්න යන අනු කොච්චර උසුකුල් දුන්නත් උදව් දුන්නත් උපරිසරය දුන්නත් ඕක කරගන්න බෑ. නමුත් මානසිකත්වයේ සහ කායිකත්වයේ සියලු ආකාරي යහපත හරවා ගන්න එක මේ හදන චිත්තන් වාගේ දෙයක් ගිහින් වස්ත්‍රේ හිනවා ගෙදේ හිනවා. වැඩි චිත් කරලා තියලා ගිහිලා හිනවා. ඔය එක්කලා සුද්ධ කිරණක් තියෙනවා හිත. ඒ ශක්තිය ගියාම අර විද කිරණක් තියෙනවා ඒක විචිල යනවා කැපිලා යනවා ඊට පස්සේ උන්ට පරිසරය නැති වෙනවා. පරිසරය නැති වෙනහම ඒ ආබාධයන්ගේ දුර වෙලා යහපතක් කරගන්න පුළුවන් මෙලොව. ඉතින් ඒකයි ඒක මිහි කියන්නේ පොළොව සහ පොළොවට අලක්ගත දේවල්. ගෙවල් දොරවල්. ගාවේ මේ බඩු මුට්ටු. මේවා කොහොම පොළොව හා සම්බන්ධ දේවල්. ඒවට අයාගෙන ඒවා බලාපොරොත්තු වෙමින් ඉන්න තාක් මිහි අයාගෙන ඉන්න කෙනෙක් හැදේ. මිහි අයාගෙන ඉන්න එක තමයි මිහියා මීයා වෙලා. පොළොව සම්බන්ධ හුල්ල ඒක බලාගෙන ඒක මගේ කරගන්න අපේ කරගන්න මම කරගන්න බලාපොරොත්තු වෙයි. ඕවට නිලි ගහගෙන ඉන්න එකට සිද්ධ වෙන්නේ ඔය කියන්නා වූ මුලා සහගත වන්නා වූ දෙන්න පිටින සංකාරය. අන්න ඒක රාව වෙන එක තමයි මිහි අයාගෙන ඉන්න ගති ලක්ෂණය. ඔන්නේ ගති ලක්ෂණයේ ගියොත් මීයක් වෙන්න හේතු වෙන සංකාර ගොඩ නැගෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඉඳ ගන්න පුදුම මිසක් මගේ පුදුම මෙහෙන්නේ. ඒතර කාගේවත් එක එක අය පුදුම. කාටවත් ඉඳ ගන්න පුදුම. නිදා ගන්න තියෙන ඇඳන් මිසක් අරයා ගැඳ මෙයා ගැඳ කියලා එකක් නැහැ. කන්න තියෙන ආහාරය මිසක් ඒක අරයාගේ ඒක මෙයා කියලා එකක් නැහැ. අපි කවුරුත් තියෙන හැටියට කන අපරම ඉන්නවා. ලැබෙන හැටියට වාසය කරන අපි කවුරුත් අපි අරයාගේ එක මෙයා කියලා වෙනස් කරන දෙයක් නැහැ. නමුත් වැඩි හිටියල් දෙන ආහාරනේ වැඩි හිටියල් දෙනවා ඒක ලොකුකමට නෙමෙයි ධර්මතාවයක්. සාතර දෙනෙක් විගාන කෝපේ හරි වුණා හරි දිනා නැහැ පියාර දෙන එක වැඩි හිටිකමට දෙන එක. ඊට වඩා වැඩි හිටියේ 100 100යි නම් ඊට වඩා හොඳ එකක් දෙන්න. සැලකිල්ලත් ඊට වඩා කරන්න ඕනේ. මොකද වයෝ වෘද්ධ ක්‍රමානුව වෘද්ධත්වයේ ගුණ වෘද්ධ වයෝ වෘද්ධ ජාති වෘද්ධ ආදි වශයෙන් මේ වෘද්ධත්වයේ වැඩි මහල් බව කියනවා. එහෙනම් gedara කරා ආර්ය ආදා ඉන්නවා නම් ඒගොල්ලෝ තමයි වැඩි මහල් වශයෙන් සලකන්න ඕනේ. ඒගොල්ලන්ට වයෝ වෘද්ධත්වයට අනුකූලව අපපස්සාන කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැඩ ගන්න යන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට නිදහසේ කටයුතු කරගන්න ඒගොල්ලන්ගේ හැටියට කටයුතු කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන්ගේ අපපස්සාන අනිකාය කළා කියලා කිසි අවරුපාඩුවක් එන්නේ නැහැ. අපපස්සානේ බොහොම වැදගත් වෙනවා. ඉතින් වෘද්ධාපජායනී කියන එක බොහොම වැදගත් වෙනවා. ආයු වර්ණ සකබල ලබන්නත් හේතු වෙනවා. ඒ බඳු වන්නා බෞද්ධ සිරිත් තිබුණා. අන්නේව හරියාකාරව ඒ නිසාව සිද්ධ කරනවා නම් ඔය කරන බාධක එන්නේ නැතුව යනවා. මේ මිහි පොළොවේ තියෙන හිමිකම් වලට අයිතිවාසිකම් තියාගෙන ඉන්න මගේ කරගන්න මම කරගන්න විදිහට සුටි ගෙදර ඉන්න කාගෙත් නැත්නම් මීයන්ගේ කරදරේ දෙන්න කොහොමවත් දෙන්න හේතු නැහැ. ඒ සංකාරයට නැත්නම් ඊට අනුකූල જાතිය ලැබුවාට පරිසරය හැදෙන්නේ සංකාර ගොඩ නැගුව පරිසරය හැදෙන්නේ. පරිසරය හැදෙනාම જાතිය උපන් එන්නේ දෙන්නේ. ඒකයි කරන්නේ. ඉතින් ඒකෙන් අපි දුරු කරගත්තොත් ඔය අනිත් යහපතක් කරගන්න පුළුවන්. වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතං පරිදං ඒ දේන සත්‍යේන දුරත්ති හොතු කියලා ඔය ගුණේ පිළිලාගෙන ඉවරලා ඔය ගාථාවෙන් ගන්න අතුල්ලා වැලි මතුල්ලා වත්තර වටේට හින්න අර දෙකම හරියොත් බලා ඉඳි ප්‍රති බලහම ඔය වර ඔක්කොම විදෙනවා වර විදින ඥානීය පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ වර දවාහරින අපහත් බැඳිලා නැහැ. වර හැරපු උත්තරයන් වහන්සේගේ ගුණේ. එන කොහෙවත් මම කියලා මගේ කියලා බැඳිච්ච නැති ගුණයක් වෙන්නන්නේ. අපිත් ඒ වගේ ගුණ වර්ණ ගමන් මගේ එක මම ඔය ටික අත්දැකලා ඒ උතුම් ගුණ ඇති උන්වහන්සේගේ ගුණ ශක්තියෙන් යහපත් දකින්න කියලා සීකරන විලාසාවෙන් ගන්න අපුලා ඉන්නේ. එතකොට උන්ගේ පරිසරයේ ඉතින් යාද උඩ පරිසරයකට යයි. ඒ බැඳීමෙන් හැදීමෙන් ඉඳ තියෙන කරදර කරන එවත් සත්ත්ව පරිසරයක් ඉදින්නේ නැහැ ඒක. අත්හලා වන්න කියන පිළිපදේ දිනන බලාගෙන අපේ කන්නේ සතර සූත්‍රයේ ගාථා. වර වරඤ්ඤෝ වරදෝ වරහදෝ අනුත්තරෝ ධම්ම වරං හදේසයි ධම්ම බුද්ධේ රතනම් පණිතං ඒ දෙනවා තියෙන සුවත්තිෝ. කිසිම අගුණයක් නැහැ. පස්වැදී මතොත්තිදීවක් නැහැ. ඕන වෙලාවක වතුර ටිකක් මතුලා හරි ගමන් හරි විදිහට සෙට් කරලා වැල් ටිකක් සෙට් කරලා
ඔය හිතනවා ඔය විතරයි. අපිට මේ යහපත් ගුණයෙන් ඉන්නවා, කලෙිත කරනවා, යුතුයකම් පිටු කරනවා. අපි මේ තත්ත්වයේ ඉන්නවා විරක් කරන්නේ. බෞද්ධ යුතුයකම් පිටු කරන උතුම් පිටක් හැටියට තියෙනවා. මාත් විතරයි ඉන්නේ කියලා. ඒ ගති ලක්ෂණ පුරුදු කරගන්න. බෞද්ධයින්ට මගේ කියලා එකක් නැහැ. එහෙම ගති ලක්ෂණ බෞද්ධයෝ ගන්නෙ නැහැ. අපිට ඉන්න තැනක් තියෙනවා. කාටද? මට ඉන්න තැනක් නෙවෙයි. අපි කාටද ඉන්න තැන. පොදුවේ ගන්නවා ඒක අස්සදී. ඒක විශේෂ කරන්න යන්නේ නැහැ. මට වාගේම අනික් කෙනාට හන්ද බඩගින්නක් තියෙනවා. ඉතින් අහුවෙච්ච එක මට ලෝක කැලල ගාලා හරියන්නේ නැහැ. එහෙම ගැලපෙන්නේ නැහැ. ඒක සාධාරණ තියෙන එක ගන්න ඕනේ නේ. කේක් කෑල්ලක් ගෙනාවා නම් 4 කපලා හරි ගවන්නේ 4න් එක බංගු කාලා හරි ඒකෙන් තමයි මේ නැක්දා අනිකලා පොඩ්ඩක් හරි තියෙන්නේ බෑ. කන ආහාරය කවුරුත් ඒවා ඉගෙන ගන්න කියලා කාටවත් එක තියෙන්න ඕය කියලා ඒ දෙන්න වෙන් කරන්න ඕනේ. දැන් ওই විදිහේ ගති ලක්ෂණ එනකොට අපිට අර ආත්ම දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න. අර ආත්මලාභී කියනා වූ ගති ලක්ෂණේ නැති වෙලා යනවා. යථාර්ථය දකින්න පටන් ගන්නවා. ඒකෝරේ කන්නේ එන්නේ නැහැ. ඒක ක්‍රමක්‍රමයෙන් සකස් කරගන්න ඕනේ.